සුබ දවසක් කියනනම් අපේ කතාව සමගින් නැවතත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් සතියකට පස්සේ අපි ආවම පොඩ්ඩක් අද රස්නේ වැඩි දවසක් පොඩ්ඩක් 10 පොඩ්ඩක් 10 වැඩේ කරන්නේ. මේ ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ බලන්න ඉතින් අපේ මේ අලුත්ම වීඩියෝස් දෙක ඒක කීප දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබ්බා. හොඳ ප්‍රතිචාර තිබ්බා. බැනලා තිබ්බා. බැනලා තිබ්බා. බැනලා තිබ්බ ෆේක් එකකට එන්න. ඒක තමයි ලැජ්ජාවට ගන්නවා. ෆේක් එකකට බැනලා තිබ්බ අපිට ඉතින්. ඔව් බැනර ගමන්නේ මේ බයින් එකත් හොඳයි. ඒකත් මේ එක්තරා ආකාරයෙන් අපි මාකට් වෙන වැඩක් වෙන්නේ. මේ බයිනවා නම් මේ රියල් account එකකින් බයින් ඒතොර එකකින් වැදගත්කමක් තියෙනවා පොඩි. ඔව්. හරි. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මොනවාරි ගන්න නැති අපි කලින් ඔයගොල්ලෝ වෙන ගිනා වීඩියෝස් දෙකම ඉතින් බෑන්ඩ් එකක් පටන් ගන්නකොට ඔයගොල්ලෝ කියන්නේ පළවෙනි බෑන්ඩ් එක නම් ඔයගොල්ලෝ පටන් ගන්නේ කොහොමද මොන වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා අපි කිව්වා. ඉතින් අපි හිතනවා ඒ දේවල් ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි කතා කරා සෝලෝ ආටිස්ට් කෙනෙක් වෙනවා නම් මොනවද ගැනද මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන කියලා ඉන්නේ ආරම්භයේදී. මේ අපි කතා කරපු දේවල් එකක්වත් ප්‍රොෆෙෂනලි මේ වැඩේ කරගෙන යන අයට නෙමෙයි අපි කිව්වේ. අපි කිව්වේ ආරම්භ කරලා මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න අයට වැදගත් වෙයි කියලා හිතලා තමයි මේ කියන්නේ. අපි එහෙම කියන්නේ අපිට පුළුවන්කම තියෙන ඉන්නේ. අපිට කැපැසිටි එක තියෙනවා කියන්නේ ඒකින් තමයි අපි කියන්නේ. අපි පටන් ගන්න කියලා. ඔය කියන්නේ බෑන්ඩ් එක පටන් ගත්තට පස්සේ දැන් ඕගොල්ලෝ පළවෙනි වීඩියෝ බලන්න ඉතින් දැන් බෑන්ඩ් එක පටන් ගන්න තියෙන්නේ. පටන් ගත්ත බෑන්ඩ් එක මැනේජ් කරන්න කළමනාකරණය කරගන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ ප්ලේයර්ස්ලා? ඔව්. යනවා. ඊට පස්සේ එක එක ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවා. පඩි ගෙව්වේ නැහැ. හොරගම් කරනවා කියනවා. එක එක කතාවල් එනවා. දේවල් එනවා. ඉතින් වැඩ නැති වෙන්න පුළුවන්. ඒකින්ද හරියට බෑන්ඩ් එක මැනේජ් කරගත්තොත් තමයි ඒක සාර්ථකව කරගන්න. අද අපි ඒක ගැන ටොපික් 5ක් කතා කරනවා. ඔය කියන්නේ කොටස් 5කින් අපි ඒ කියන්නේ මේ බෑන්ඩ් මැනේජ්මන්ට් කිව්වම මේක මේ ගොඩක් විශාල මාතෘකාවක්. නමුත් අපි සරලව කොටස් 5කට කඩන්න ඉන්නේ අපි අතර 5ක් විතරයි කතා කරන්නේ. ඒක හැම දෙයක්ම අදම කතා කරලා ඉවර කරන්න බෑ. ඉතින් අපි බොහොම සරල කාරණා 5ක් කතා කරන්නේ. මේ ඉන්දිලි පටන් ගන්න නේද? ඔව්. පළවෙනි එක තමයි කොහොමද රෙජිස්ටර් කරගන්නේ. ඔව්. දැන් බෑන්ඩ් එකක් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනලි මියුසික් කරනවා නම් දැන් අපි කතා වුණානේ කලින් දවසේ නමක් දාගන්න ඕනේ කියලා. බෑන්ඩ් එකට බ්‍රෑන්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ කියලා. ඒක අපි කිව්වා ටිකක් හිතලා බලලා ඒක හදිස්සියේ දාගන්න එකක් නෙමෙයි නම. හදිස්සියේ දාන්න එපා. මේ කියන්නේ හොඳට කල්පනා කරලා බලලා කාලයක් කියන්නේ පවතින නමක් යුනික් නමක් මිනිස්සුන්ට මතක හිටින විදිහේ නමක් දාගන්න කියලා. ඉතින් දැන් ඒ දාගත්ත නම රැකගන්නත් එපා. දැන් නම් ෆේමස් වෙනකොට නම් උස්සන්නත් පුළුවන්. ඉතින් ඒ නම රැකගන්න ඕනේ. එතකොට මොකද්ද කරන්න පුළුවන්? ඒකට අපි නෛතිකව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. නීත්‍යානුකූලව මේක ලියාපදිංචි කරන්න ඕනේ. ඉතින් ඒක ලියාපදිංචි කරන්නේ සාමාන්‍යයෙන් ඉතින් ව්‍යාපාරයක් විදිහට තමයි ලියාපදිංචි කරන්න තියෙන්නේ. එතකොට තමයි ඒකට මේ ලීගලි ඒක නීතිමය වශයෙන් ඔයාට පිළිගැනීමක් ලැබෙන්නේ මේක ඔයාගේ කියන එක. ඉතින් මොකක් හරි ABC entertainment හරි CEF entertainment හරි මොකක් හරි production හරි මොකක් හරි කියලා ඔයාට දාගන්න පුළුවන්. දාලා ඉවරලා රෙජිස්ටර් කරගන්න පුළුවන්. රෙජිස්ටර් කරද්දී ඔයා කල්පනා කරන්න ඕනේ ඔයා මේකට පාර්ට්නර් කෙනෙක් ඉන්වෝල්ව් කරගන්නවද නැත්නම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ඔයා රෙජිස්ටර් කරනවාද කියලා. ඒක බෑන්ඩ් එකේ ආරම්භයත් එක්ක බෑන්ඩ් එකේ අයිතියත් සමග තමයි ඒක ඇති වෙන්නේ. දැන් ඔයා තනියම නම් බෑන්ඩ් එක පටන් ගත්තේ ඔයාව මහන්සිලා අනිත් කට්ටිය හොයාගෙන ඔයා නම දාලා ඔයා කන්සෙප්ට් එක හදලා ඉවරලා මේමයි වැඩේ වෙන්න ඕනේ කියන එක කරලා ඉවරලා ඔයා නම් පටන් ගත්තේ එවනම් බෑන්ඩ් එකේ අයිතිය ඔයාට තියෙන්නේ. ඒක ගැන බය වෙන්න එපා. ඒක කොයි වෙලාවකත් කියන්න බය වෙන්න එපා. බෑන්ඩ් එකේ අයිතිය ඔයාගේ. එහෙමනම් බෑන්ඩ් එකේ අයිතිය ඔයා රෙජිස්ටර් කරගන්න ඕනේ. ලියාපදිංචි කරගන්න ඕනේ. ඒක ලියාපදිංචි කරගන්න තනි පුද්ගල ව්‍යාපාරයක් හැටියට මුලදී ලියාපදිංචි කරගන්න මොකද ලොකු ගාණක් යන්නේ නැහැ. ඔයාට තියෙන ග්‍රාම සේවක ගාවට ගිහිල්ලා ග්‍රාම සේවකගෙන් ලියුමක් ගන්න තියෙනවා. ඊට පස්සේ ෆෝම් සෙට් එකක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සබ්මිට් කරන්න ඕනේ.
ඔයා රෙජිස්ටර් කරන ඇඩ්‍රස් එක ඔයාගේ නමට නෙමෙයි නම් තියෙන්නේ. ඒ අයිතිකරුවෙන් කියන්නේ ඔයාගේ තාත්තගේ නමට නම් නැත්නම් මාමා කෙනෙක්ගේ සීයාගේ කාගේ නමට නම් තියෙන්නේ. ඒ අයිතිකරුගෙන් ලියුමක් ගන්න ඕනේ. මේ ව්‍යාපාරයේ මේ ස්ථානයේ ලියාපදිංචි කරනවාට එයාගේ විරුද්ධත්වයක් නැහැ කියලා. සහ ඔයාගේ හැඳුනුම්පත්තේ විස්තර ඒකේ පිටපතක් ඒ වගේ තව තියෙනවා ලිස්ට් එකක් පොඩි ડોකියුමන්ට්ස්. ඉතින් ඒ දේවල් ලෑස්ති කරගෙන ගියාම ඔයාට මේක දවසින් සබ්මිට් කරලා ඉවරලා සති දෙකක් වගේ යනකොට ඔයාලා බීආර් එක එනවා. ඉතින් මේ සම්මේ ලියාපදිංචි කරගන්න එකේ ડોකියුමන්ට්ස් මොනවද කියන එක සම්බන්ධයෙන් ඔයාට විස්තර දැනගන්න පුළුවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ කෝල් මොකද 19 අංකයට කෝල් එකක් දෙන්න. එතකොට ඒගොල්ලන්ගෙන් දැනගන්න පුළුවන් ලියාපදිංචි කරන්න අවශ්‍ය කරන විස්තර ටික. ඒ විදිහට කරගන්න. එතකොට ඔයාට ආයතනයක් හැටියට මේක පවත්වාගෙන යන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට අයිතිය තියෙන්නේ ඔයාගේ. මේක දෙන්නෙක් හෝ කීප දෙනෙක් එක්කම වෙලා කරන වැඩක් නම් එහෙමනම් හවුල් ව්‍යාපාරයක් විදිහට මේක ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට ඒක අර විදිහටම ග්‍රාම සේවක ගාවට ගිහිල්ලා ඒ අදාළ ලියකියවිලි අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා ඒක කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මේක සීමා සහිත ආයතනයක් විදිහට ලියාපදිංචි කරනවා නම් ඒක පොඩ්ඩක් වෙනම process එකක්. ඒකට ටිකක් ලොකු ගාණක් යනවා. කියන්නේ රුපියල් 30000 ඊට වඩා ගාණක් යනවා. ඒක බෑ අවුරුද්දකටත් ගෙවන්න ඕනේ නේද? 10000ද ටැක්ස් ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට මේක රෙජිස්ටර් කරනවා නම් ඔයා ටැක්ස් ගෙවන්න ඕනේ. ඔයා රිටර්න්ස් ෆයිල් කරන්න ඕනේ. ඔයා පෙන්නන්න ඕනේ ඔයාට එන ඉන්කම් එක්ස්පෙන්ඩිචර් ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් ඒක ඔක්කොම පෙන්නන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් සංකීර්ණ කාරණාවක් ආරම්භයේදී. ආරම්භයේදී එච්චර ධර්ම තැනකට යන්න මොකද ඔයාටම මේ සමහර දේවල් මිස් වෙලා අන්තිමට ෆයින්ස් හම්බෙයි. දඩ කන්න වෙනවා. ඉතින් ඒකෙන්ද පුළුවන් තරම් සරලව තියාගන්න. තනි පුද්ගල ව්‍යාපාරයක් හැටියට හෝ හවුල් ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි කරගන්න මුලදී. හරි. ඉතින් ඒ කාරණාව එහෙමයි. ඊට පස්සේ දෙවෙනි එක තමයි බෑන්ඩ් ලීඩර්ෂිප් එකයි මැනේජ්මන්ට් එක. ඔව්. බෑන්ඩ් කොහමද ලීඩර්ෂිප් එක එක්කෙනෙක් කරනවද මැනේජ්මන්ට් එක තව එක්කෙනෙක්ට යනවද? ඔව්. දැන් බෑන්ඩ් ලීඩර්ෂිප් එක කිව්වම ලීඩර් කියන්නේ බෑන්ඩ් එකේ ආරම්භකයා තමයි බෑන්ඩ් එකේ නායකයා. දැන් හිතන්නකෝ අපි ABC කියලා බෑන්ඩ් එකක් පටන් ගන්න තියෙනවා. හරි. ඒක පටන් ගන්න දිලිප්. හරි. දිලිප් තමයි කට්ටිය හොයාගෙන පටන් ගන්න. හරි. ඒතකොට දිලිප් ඔයා තමයි ඒකේ නායකයා. ඔයාලා ලීඩ් කරන්නේ. එතකොට ඔයාට කාලයක් යනකොට ඔයාට තේරෙන්න පුළුවන් මේකේ මැනේජ්මන්ට් එක මට තනියම කරගෙන යන්න අමාරුයි කියලා. හරි. එතකොට ඔයාට පුළුවන් බෑන්ඩ් එකේ කෙනෙක්ටම මේකේ ඒ කියන්නේ යම් කිසි වගකීම් කොටසක් බාර දෙන්න. මැනේජර් හැටියට ඔයා තමයි පෙනී හිටින්නේ. සමන් කුමාර ඔයා තමයි මැනේජර් හැටියට පෙනී හිටින්නේ. බෑන්ඩ් එකේ මැනේජර් හැටියට සමන් කුමාර තමයි ඉන්නේ. සමන් කුමාර තමයි කස්ටමර්ස්ලා කෝල් ආන්සර් කරන්නේ, වැඩ ගන්නෙ, කැලෙන්ඩර් එක මැනේජ් කරන්නේ. එතකොට ડોකියුමන්ට්ස් හැන්ඩල් කරන්නේ, ඒ ටික කරන්නේ සමන් කුමාර. එතකොට දිලීප් මාන් තමයි බෑන්ඩ් එකේ ඉන්න කට්ටියකින් වෙන්න අවශ්‍ය දේවල් ටික කරගන්න. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරගන්න, අරේන්ජ්මන්ට් හදාගන්න ඒවා, මියුසික් ඒ පැත්ත වරි වෙන්නේ දිලීප්. වැඩක් ආවට පස්සේ වැඩේ කරන හැටි ගැන වරි වෙන්නේ දිලීප්. වැඩේ ගන්න අවශ්‍ය වපසරිය හදන එක කරන්නේ සමන් කුමාර. ඒක මැනේජර් ගැතේ තියෙන්නේ. ඉතින් ඔය වැඩ දෙක තනි එක්කෙනෙක්ට කරන්න බැරි නම් ඒක මැනේජර්ට බාර දීලා තව ඒ කියන්නේ බෑන්ඩ් එක ඇතුලේ කෙනෙක්ට මේක බාර දෙන්න එක සුදුසු නෑ කියලා ඔයාට හිතෙනවා නම් ඒකට සුදුසු කෙනෙක් ඔයාට හයර් කරන්න පුළුවන්. එලින් ගන්න පුළුවන්. බෑන්ඩ් මැනේජර් කෙනෙක් ඔයාට ඇඩ් එකක් දාලා බෑන්ඩ් මැනේජර් කෙනෙක් ගන්න පුළුවන්. ඒතොර මේ බෑන්ඩ් මැනේජර් තමයි හැමතිස්සෙම බෑන්ඩ් එකේ ෆ්‍රන්ට් ෆේස් එකේ විදිහට බිස්නස් ඇස්පෙක්ට් එකේදී. බිස්නස් එකක් විදිහට යනකොට ඉස්සරහින් හැමතිස්සෙම ඉන්න බෑන්ඩ් මැනේජර්. එයා තමයි ඕගොල්ලන්ව ඩිෆෙන්ඩ් කරන්නේ. ඕගොල්ලන්ට ලීගල් කේස් එකක් ගියත් බෑන්ඩ් මැනේජර් තමයි ඉස්සරහට බෑලා ලෝයර්ස්ලව කතා කරලා ඒ දේවල් කරන්නේ. ඒතොර රෙකෝඩ් ලේබල්ස් එක්ක, මාකටිං කම්පනීස් එක්ක, ඉවෙන්ට් ප්ලෑනර්ස්ලත් එක්ක ඔක්කොම ඩීල් කරන්නේ බෑන්ඩ් මැනේජර්. බෑන්ඩ් එකේ ලීඩර් තියෙන්නේ බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා අරන් ගිහලා ප්‍රැක්ටිස් කරලා ඉවරලා සින්දු ටික ගහන එක විතරයි. ඕක තමයි වෙනස. ඉතින් ලීඩර්ෂිප් එකේ මැනේජ්මන්ට් එකේ පටලවා ගන්න එපා. ලීඩර් මැනේජ්මන්ට් එක කරන් යන්න පුළුවන්. එයාට පොඩ්ඩක් හොඳ මොලයක් තියෙනවා. ඉතින් ඒක කියන්නේ කල් යනකොට ඒක පොඩ්ඩක් අමාරු වෙනවා.
එයා ෆුල් ටයිම් එතකොට ඒ සම්බන්ධව ඉන්න ඕනේ. ඔව් මොකද තනි එක්කෙනෙක් මේක කරන්න ගියාම මගහැරෙන දේවල් වැඩි. ඉතින් අපි හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ ලීඩර්ෂිප් එක ලීඩ් එයා ඒක තියාගෙන බෑන්ඩ් එකේ අයිතිය මැනේජ්මන්ට් එක පුළුවන් නම් ඒකට සුදුසු කෙනෙක්ට බාර දෙන්න. ගැටලුවක් නැහැ. තමන්ට කරන්න පුළුවන් නම් කරගන්න. ඒක ප්‍රශ්න නැහැ. අපේ ඇඩ්වයිස් එක හැමතිස්සෙම ඒකට සුදුසු පුද්ගලයන්ට ඒ සුදුසු වැඩ ටික දෙන්න. සමහරට ඕගොල්ලන්ට වැරදි choice එකක් වෙන්නත් ඉඩ තියෙනවා බෑන්ඩ් එක ඇතුළෙම කෙනෙක්ට වැඩ බාර ගන්න. මොකද සමහර අවස්ථාවල් වල මැනේජ්මන්ට් ඇස්පෙක්ට් එකේදී හැම දෙයක්ම හැම බෑන්ඩ් මෙම්බර්ම දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. ඒකට අදාළ ඒ කියන්නේ බෑන්ඩ් ලීඩර් දැනගන්න ඉන්න ඕන දේවල් සමහරවිට මෙම්බර්ස් දැනගෙන ඉන්න අවශ්‍යත් නැහැ. ඒ මොකද ඒක මැනේජ්මන්ට් එකේදී ගැටලු ඇති වෙනවා. මොකද හැමෝම ඉන්වෝල්ව් කරගන්න ගියාම. ඒ දේවල්. ඔව්. එතකොට සමහරවිට ඔක අයිතිය පිළිබඳ ප්‍රශ්නත් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද හැමෝම ඉන්වෝල්ව් කරගන්න නැතුව සුදුසු එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්වෝල්ව් කරගෙන ඒ දේ කරගෙන යන්න. හැබැයි බොහොම පරිස්සම් වෙන්න ඔයා වැඩ කරන්නේ කට්ටියක් එක්ක හින්දා. තුන්වෙනි කාරණාව පේමන්ට් එක සැලරි එක. right. දැන් කමර්ෂල් බෑන්ඩ් එකක් කරගෙන යනකොටදී තියෙන ලොකුම ගැටලුව තමයි දැන් ෆුල් ටයිම් මියුසික් කරන කට්ටිය නම් බලාපොරොත්තු වෙන්නේ ෆුල් ටයිම් මියුසික් කරන කට්ටිය නම් හැමතිස්සෙම එක කරනවා. ඒතකොට කවුරු කරත් පාර්ට් ටයිම් කරත් මොනවා කරත් හැමෝම මේක කරන්න කීයක් හරි හම්බ කරගන්නේ. එතකොට මියුසික් සල්ලි වලට කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ හම්බ කරගන්න. එතකොට හැමෝටම සාධාරණ ගාණක් හම්බෙන්න බෑ. ඉතින් අපි හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ හැම ප්ලේයර් කෙනෙක්ටම සමාන ගාණක් ගෙවන්න. මේ බෑන්ඩ් ලීඩර් සාමාන්‍යයෙන් වැඩි ගාණක් ගන්න බෑන්ඩ්ස් තියෙනවා. ගැටලුවක් නැහැ. ඒක සමහරලාට බෑන්ඩ් ලීඩර් අනිත් අයට වඩා ඒකේ මැනේජ්මන්ට් පැත්තට මහන්සි වෙන්න පුළුවන්. ඒතකොට එයා වැඩි ගාණක් ගත්තා කියලා ගැටලුවක් නැහැ. නමුත් ඒක සාධාරණ ගාණක් වෙන්න ඕනේ. වැඩිපුර ගන්න ගාණ. අනිත් අය ගන්නවා වගේ දෙගුණයක් තුන්ගුණයක් වැඩිපුර අරගත්තොත් එහෙම ඒක අසාධාරණයි. මොකද සමහරලාට බෑන්ඩ් ලීඩර් විතරක් වෙන්න පුළුවන් දිලිප් මේ ඉවෙන්ට්ස් අරගෙන ඉන්නේ. ගිග්ස් අරගෙන ඉන්නේ. එතකොට ඒ මනුස්සයා ඒකට මහන්සි වෙන එකට ඒකට යම්කිසි ගාණක් ගන්න ඕනේ. එතකොට එහෙම නැත්තම් බෑන්ඩ් එකේ වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඉවෙන්ට්ස් අරන් ඉන්නේ. ඒ අයට ඒ ගානම වැඩිපුර ගාන ගෙවන්න ඕනේ කමිෂන් එකක් විදියට හරි allowance එකක් විදියට හරි ගෙවන්න ඕනේ. මොකද ඒ කෙනා ඒකට එෆර්ට් එකක් දරනවා. ටයිම් එකක් යොදවනවා පොඩි මහන්සියක් වෙනවා. ඉතින් ඒකට ඉන්ට්‍රස්ට් එකක් ඒක කියන්නේ බොක්කෙන් කරන දෙයක් නේ. බෑන්ඩ් එක වෙනුවෙන් වැඩක් ගෙනල්ලා හැන්ඩල් කරනවා කියන්නේ ඒක බොක්කෙන් කරන දෙයක්. ඉතින් ඒකට රෙස්පෙක්ට් එක දෙන එක තමයි මේ පොඩි ගාණක් ඒකට ඇලොකේට් කරනවා කියන්නේ. ඉතින් හැමතිස්සෙම ඕගොල්ලන්ගේ රේට්ස් හදද්දි මතක තියාගන්න හැම මෙම්බර් කෙනෙක්ගේම පේමන්ට් එක. ඒ කියන්නේ ෆික්ස් පේමන්ට් එකක් තියෙන්න ඕනේ. සැලරි එකක් කියලා ගමුකෝ. බේසික් සැලරි එක කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ ගිග් එකකින් ගිග් එකට නම් පේ කරන්නේ මන්ත්ලි සැලරි එකක් නෙමෙයි නම්. පේමන්ට් බයි ගිග් නම් කරන්නේ එහෙමනම් හැම ගිග් එකකින්ම මෙච්චරක් ඕගොල්ලන්ට අවම ගෙවනවා. අපි හිතමු අවම මං වාට 10000ක් ගෙවනවා ගිග් එකකින්. හරිද? උපරිම ගෙවන ගාන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අවම ගෙවන ගානෙන් පල්ලෙහාට යන්න බෑ කොයි වෙලාවක. ඒ කියන්නේ හම්බෙන ගිග් එකෙන් ලැබෙන ගානත් එක්ක. ඔව් ගාන කියන්නේ ඒතර ගාන කතා කරද්දි ඔයාගේ ඉන්න ප්ලේයර්ස්ලා 5 දෙනෙක් නම් අවම එක ප්ලේයර් කෙනෙක්ට 10000ක් ගෙවනවා නම් 50000ක් අනිවාර්යෙන් ප්ලේයර්ස්ලා වෙනුවෙන් ඇලොකේට් වෙන්න ඕනේ. හරි. ඊට අඩු වෙන්න බෑ. මොකද ඒ කියන්නේ අඩුවෙන්ම ගෙවන මේක තමයි අඩුම මම ගෙවන ගාන. මීට වැඩියෙන් මම ගෙවන්න පුළුවන් හම්බෙන ගණන් එක්ක. හරි. එතකොට ඒක මතක තියාගන්න. ඊට අමතරව ප්ලේයර්ස්ලාට ට්‍රාන්ස්පෝර්ට් වලට යනවනේ කියන්නේ. ඒක ප්‍රැක්ටිස් කරන ප්‍රැක්ටිස් ඒ කියන්නේ දැන් ප්‍රැක්ටිස් වලදී අපි ගොඩක් කට්ටියට තමුන්ගේ ප්‍රැක්ටිස් රූම් එකක් නැහැ. ඒගොල්ලෝ මේ වෙන ස්ටුඩියෝස් වල තමයි කමර්ෂල් ස්ටුඩියෝස් වල තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් ඒවට ගාණක් යනවානේ. ඉතින් ඕගොල්ලෝ ෂෙඩියුල් කරලා තියෙනවනේ ඕගොල්ලන්ට මාසෙට මෙච්චර ප්‍රැක්ටිසස් තියෙනවා කියලා. ඒතකොට ඒකට ඕගොල්ලෝ පැය ගාණක් ඇලොකේට් කරන්න ඕනේ. ඒ ගාණ හැමතිස්සෙම ඕගොල්ලෝ ඉවෙන්ට්ස් වලින් එකතු කරගන්න ඕනේ ගාණ. ඒ කියන්නේ ඒ ගාණත් දෙන්න කරන්න ඕනේ. පැකේජ් එකක් ඔයගොල්ලෝ රේට් එකක් හදනකොට ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිස් වලට යන ගාණ ඇවරේජ් එකක් විදිහට අරගෙන ඒ කියන්නේ මාසෙකට හිතන්නව සාමාන්‍ය ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වල රුපියල් 3000ක් 4000ක් යනවා කියලා. ඒ 4000 අනිවාර්යෙන් පැකේජ් එකක රේට් එකට ඇඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ 4000ක් හැම පැකේජ් එකකටම ඇඩ් වෙන්නේ නෙමෙයි. මම කියන්නේ ඒක බැලන්ස් වෙන විදිහට
පැකේජ් එකට ඇඩ් කරන්න ඕනේ සාමාන්‍ය බෑන්ඩ් බජට් කියලා එකක් හරි බෑන්ඩ් account කියලා එකක් හරි ගානකට ඒක ඇඩ් කරන්න ඕනේ. සහ ප්ලේයර්ස්ලාට හැමතිස්සෙම ට්‍රාන්ස්පෝර්ට් වලට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට සැලරි එක හම්බෙන එක ඇත්ත. ඒගොල්ලන්ට ගිග් එකකින් පේ කරන එක ඇත්ත. නමුත් ඔයා හිතලා බලන්න ඔයා බෑන්ඩ් ලීඩර් කෙනෙක් නම් ඒගොල්ලන්ට ඒ දෙන ගානෙන් ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් එකට ඇලොකේට් කරගන්න එක සාධාරණද? ඒ සාධාරණ නැහැනේ. දිලීප් මට දැන් 10000ක් දෙනවා කියලා හිතන්නකො. මට රුපියල් 1500ක් විතර යනවා කියලා හිතන්නකො. මට කාර් එකට පෙට්‍රල් ගහගෙන මම ගෙදර ඉඳන් එන්නයි යන්නේ. එතකොට මම අර 10000න් 1500ක් ට්‍රාන්ස්පෝර්ට් වලට අයින් කරගත්තොත් එහෙම මට 8500 ඇත්තටම හම්බෙන්නේ. ඒතර ඒක සාධාරණ නෑ. ඉතින් දිලීප් වාමට තව 1000ක් වැඩිපුර ගෙවන්න ඕනේ ඒතර. ගෙවුවේ නැත්තම් මට දාන. ට්‍රාන්ස්පෝර්ට් වලදී ඒතර තවත් වැදගත් කාරණාවක් වෙන්නේ මේ දැන් අර කියන රේඩියස් එක කොළඹ ඉඳන් තියෙන කිලෝමීටර් 20 හෝ 25 නෙමෙයි. එතනින් එහාට යනකොට මේ ඕගොල්ලන්ට කීයක් ඇලොකේට් කරන්න වෙනවද කියන එක. ඒකත් ඕගොල්ලෝ මේ බලලා තියාගන්න ඕනේ හැමතිස්සෙම කොච්චර ගාණක් යනවද කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතනවා නම් කොළඹ ඉඳන් කිලෝමීටර් 50ක් එහා පැත්තට යනවා නම් අර කිලෝමීටර් 20 හෝ 25ට අමතරව තමයි ඉතුරු ගාණ තියෙන්නේ. එතකොට ඒ ගානට ඕගොල්ලන්ගේ වාහනයක නම් යන්නේ. ඕගොල්ලන්ගේ වාහන වල නම් යන්නේ. එතකොට ඒකට පෙට්‍රල් වලට කීයක් යනවද කියලා ගණන් හදාගෙන තියාගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන වාහනයක නම් යන්නේ. ඕගොල්ලෝ වෑන් එකක් හරි මොකක් හරි හය කරගෙන නම් යන්නේ. හැමතිස්සෙම ඕගොල්ලන්ට කියලා ඩ්‍රයිවර්ස්ලා කීප දෙනෙක් කතා කරලා තියාගන්න. වාහනේ වගේ මේ හය වලට යන්නේ. ඔව් ඒ කියන්නේ නිතරම ඒ අයත් එක්ක යනකොට ඒගොල්ලෝ ඕගොල්ලන්ට දෙනවා හොඳ රේට් එකක්. මොකද මේ අපේ අත්දැකීමෙන් කියන්නේ අපිට උනත් හිටියා කීප දෙනෙක් නිතරම මේ දුර යනකොට ඒගොල්ලෝගේ වාහන වල තමයි යන්නේ. ඒතකොට ඒගොල්ලෝගේ තියෙන ෆික්ස් ගාන. ඒතකොට අපිට හරි ලේසි පැකේජ් එකකට මේ ගාන ඇඩ් කරලා කියන්න. ඉතින් ඒක හැමතිස්සෙම මතක තියාගන්න. මොකද මේ ගණන් එහෙම වෙනකොට ප්ලේයර් කෙනෙක්ට ගෙවන ගාන කවදාවත් අඩු වෙන්න බෑ. වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. කවදාවත් අඩු වෙන්න බෑ. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. එතකොට අනික් කාරණාව තමයි දැන් ඔයගොල්ලෝ මේ ප්ලේයර්ස්ලා ගැන හැමතිස්සෙම හොයලා බලන්න ඕනේ. ඉතින් ප්ලේයර්ස්ලා ගැන හොයලා බැලුව නැත්නම් ප්ලේයර්ස්ලා යනවා. ඉතින් වටිනා ප්ලේයර්ස්ලා ටිකක් හදාගෙන ඔයගොල්ලෝ නමක් හදාගෙන බෑන්ඩ් එකට කාලයක් යනකොට ප්ලේයර්ස්ලා ගැන උනන්දුවක් වුණේ නැත්නම් ඒගොල්ලෝ යන්න යනවා. ඉතින් ඒගොල්ලෝ ගැන හොයලා බලද්දී අවශ්‍යම දෙයක් තමයි ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ගැන හොයලා බලන්න. ඉතින් සෞඛ්‍ය සහ වෙල්ෆෙයාර් ගැන හොයලා බලන්න. ඉතින් එතකොට කල්පනා කරලා බලන්න ඒගොල්ලන්ට ඉන්ෂුරන්ස් කවර් එකක් කරන් දෙන්න පුළුවන් කියලා. මොකද මේ අපි ඉන්න ෆීල්ඩ් එකේ ඉන්ෂුරන්ස් කවර් එකක් ගන්න කෙනෙක් පොඩ්ඩක් අමාරු වැඩක්. නමුත් ඔයගොල්ලෝ ආයතනයක් විදිහට රෙජිස්ටර් කරන් යනකොට ඔයගොල්ලන්ට ප්‍රූෆ් තියෙනවා මේක ඔයගොල්ලන්ගේ කම්පැනියක් විදිහට යන්නේ කියන එක. ඉතින් ඔයගොල්ලන් ඉන්ෂුරන්ස් පැකේජ් එකක් ගන්න බැරි කමක් වෙන එකක් නෑ. අඳුරන කීප දෙනෙක් කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. ඒ තුළ හැමෝටම ඉන්ෂුරන්ස් කාඩ් එකක් දීලා ඉවරලා. මොකක් හරි අර වෙන පොඩි හොස්පිටල් බිල් එකක් හරි කවර් වෙනවා නම් ඒක ඇත්තටම සහනයක් වෙනවා වගේ ප්ලේයර්ස්ට. ඉතින් ඒගොල්ලෝ කවදාවත් එහෙම තැනක් අතෑරලා යන්නේ නැහැ. ඉතින් ඒ වගේ තව ඔයගොල්ලන්ට බෑන්ඩ් එකේ account එක build up කරගෙන යනකොට ප්ලේයර් කෙනෙක්ට අවශ්‍ය මොනවා හරි වෙල්ෆෙයාර් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට පොඩි ලෝන් එකක් අවශ්‍ය වෙනවා නම් ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. හැමතිස්සෙම payments වලින් ඒගොල්ලන්ට මේ උපරිම සාධාරණයක් කරන්න බලන්න. මොකද ඒගොල්ලෝ වෙන සමානට වෙන රස්සාවල් කරන්න පුළුවන්කම තියාගෙන තමයි මේක මේ කරන්නේ. ආසාව සහ බොක්කෙන් කරන දෙයක් වෙන්නේ. මොකද මියුසික් කියන එක රිස්ක් එකක් කරන්න ඕන වැඩක් ලංකාව වගේ රටක. ඉතින් ඒකෝට ඒ වගේ රිස්ක් එකක් අරගෙන ඔයා එක්ක සෙට් එකක් ඉන්නවා නම් බොක්කෙන් ඒ අයට සලකන්න බලන්න හැමතිස්සෙම. ඒක තමයි ඒගොල්ලෝ රිටේන් වෙන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ බෑන්ඩ් එක වෙනුවෙන් දෙයක් කරන්න බලන්න. මොකද බෑන්ඩ් එක කටි කැඩි කැඩි යන්න ගියත් අමාරු වෙනවා. ඊට පස්සේ තව කෙනෙක් හොයාගන්න ඕනේ වගේ ප්ලේයර් කෙනෙක් ගහන. ඊට පස්සේ ඒගොල්ලන්ව හරියට සම්බන්ධ කරගන්න ඕනේ අපි ගහන ස්ටයිල් එකට. අන්න ඒකයි. මොකද දැන් ඉන්න හොඳ වටිනා ප්ලේයර් කෙනෙක් හදිස්සිය හරි මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වෙලා ගියොත් එහෙම ඒ වගේ ප්ලේයර් කෙනෙක් හොයාගන්න ගොඩක් අමාරුයි. මොකද ප්ලේයර්ස්ලා හොයාගන්න පුළුවන්. හොඳට ප්ලේ කරන ප්ලේයර්ස්ලා හොයාගන්න පුළුවන්. නමුත් අර කෙමිස්ට්‍රි එක හදාගන්න අමාරුයි. කොච්චර හොඳ ප්ලේයර් කෙනෙක් වුණත් වාගේ බෑන්ඩ් එකේ ක්‍රූ එකත් එක්ක කෙමිස්ට්‍රි හැදෙන්නේ නැත්තම් එතකොට අර ගිය ප්ලේයර්ගේ වටිනාකම ඔයාට අනිත් එක්කෙනාගෙන් ගන්න බැරි වෙනවා. ඒකින්ද හැමතිස්සෙම මේ වාගේ ප්ලේයර්ස්ලාගේ වෙල්ෆෙයාර් ගැන හොයලා බලන්න. ඒක බෑන්ඩ් මැනේජ්මන්ට් එකේ වැදගත්ම කාරණා. ඒක. ඉතින් ඊළඟ කාරණා මොකක්ද? ඊට පස්සේ තමයි ඩිසිප්ලින් and rules. දැන් මම කිව්වනේ දැන් මේක ආයතනයක් විදිහට පවත්වාගෙන යන්න කියලා. ඉතින්
ආයතනයක් විදිහට පවත්වාගෙන යනකොට ඕනම ආයතනයක තියෙන ඩිසිප්ලිනරි rules and regulations. ඔව් කියන්නේ මේ දුම පැලඳුම ගැන මේ පෙනුම ගැන නෙමෙයි. ඔය මියුසිෂියන් කෙනෙක්ට ඕන විදිහට ඉන්න පුළුවන්. ඕන විදිහට තමුන්ගේ පෙනුම හදාගෙන ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. රැවුල ඕන එක කොණ්ඩේ ඕන එක කරාමු දාන ටැටු ගන්න. ඒ තමුන්ගේ choice එක. නමුත් තැනකට යනකොට මොකක් හරි gig එකකට යනකොට ඒ gig එකට හෝ event එකට අදාළ විදිහට අඳින්න බලමින් දැනගන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ concept එක play කරනවා නම් ඒ concept එකට අදාළ විදිහට ඔයගොල්ලෝ අඳින්න. ඔයගොල්ලෝ මොකක් හරි theme එකකට අඳිනවා. කවුරුත් ගිහිල්ලා මේ නිකන් මේස් බැනියමකුයි ගියකුයි ඇඳගෙන concept එකක් ගන්න නෑනේ. නමුත් එහෙම ගන්නන්න පුළුවන් ඒ වගේ theme එකක් හදාගන්න. නමුත් අනිත් කට්ටිය සාමාන්‍යයෙන් මොකක් හරි කිට් එකක් ඇදලා ඉවරලා මොකක් හරි costume එකක් ඇදලා එනකොට එක්කෙනෙක් නිකන් පිස්සෙක් වගේ එනකොට ඒතර පොඩ්ඩක් බෑන්ඩ් එකේ image එක ඕනේ. ඒතර image එකට හරියන විදිහට ඔයගලන්ගේ ප්‍රතිරූපය හදාගන්න. දැන් උදාහරණයකට ඔයගොල්ලෝ wedding app play කරනවා කියනවා. commercial cover band එකක් නම් අනිවාර්යෙන් weddings play කරනවා. dances play කරනවා. ඉතින් ඒ වගේ තැනකට යනකොට හැමතිස්සෙම බලන්න එතන dress code එක මොන වගේද කියලා. suit අඳින්න ඕන තැනකට denim එකේ t-shirt එක ඇඳලා ගිහිල්ලා බෑ. නිකන් ස්නීකර්ස් දාලා නිකන් ටී-ෂර්ට් එකක් උඩින් දාලා ගිහලා සින්දු කියලා එහෙම බෑ. එතකොට තමුන්ගේ තියෙන තත්ත්වයට හරින. ඒ කියන්නේ මේක ප්‍රොෆෙෂනලි කරනවා කියන ෆීල් එක ඕගොල්ලන්ටත් නැති වෙනවා. කස්ටමර්ටත් නැති වෙනවා. ඒකේ බෑන්ඩ් එක සාමාන්‍ය වෙඩින් ගහන බෑන්ඩ් එකක් නම් ඒ තමන්ගේ ස්ටයිල් එකත් එක දැන් තමන්ගේ සින්දු ගහන බෑන්ඩ් එකක් නම් ඒක පුළුවන් කට්ටියටම මේක හදාගන්න. දැන් ඕගොල්ලෝ වෙඩින් බෑන්ඩ් එකක් නෙමෙයි කියන්නේ කමර්ෂල් කවර් බෑන්ඩ් එකක් නෙමෙයි කියන්නේ. ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ ඔරිජිනල්ස් විතරක් ප්ලේ කරන බෑන්ඩ් එකක්. ඒතකොට ඕගොල්ලෝ ඔරිජිනල්ස් විතරක් ප්ලේ කරන බෑන්ඩ් එක නම් ඕගොල්ලන්ගේ අනන්‍යතාවයක් වෙනම හදාගන්න ඕගොල්ලන්ගේ සින්දු සහ ඕගොල්ලන්ගේ කලර් එකත් එක්ක. එතකොට ඒ අනන්‍යතාවය අරගෙන යන්න පුළුවන් අර වගේ අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් කරගෙන ඉන්න ගමන් ඕගොල්ලන්ට එනවා වෙඩින් එකක් ගහන්න කියලා. රික්වෙස්ට් එකක්. ඉතින් ඕගොල්ලෝ ඒකට ප්‍රැක්ටිස් කරලා ඉවරලා යනවා. ඒ යනකොට ඕගොල්ලන්ගේ ඩෙන්ටිටි එක එතනට අරන් යන්න පුළුවන්. නමුත් ඒක අරන් යනකොට අර අතන්ට සුදුසු විදිහට අරන් යන්න. නිකන් බාට දාලා යන්න බෑනේ ඒකට. නිකන් තමන්ගේ එකට බහිනවා වගේ ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒක මොකද එහෙම කරන්න හොඳ නැත්තේ? අපි යන්නේ අනුන්ගේ දෙයක් වෙනුවෙන්. ඒ කියන්නේ ඔයාගේ දවසක් නෙමෙයිනේ. වෙනත් කෙනෙක්ගේ ලස්සන දවසක් ජීවිතේටම සමානට දෙතුන් පාර එන වෙලාවල් තියෙනවා වෙලි ගන්න වෙලාව. නමුත් බහුතරයකට ජීවිතේ තමුන්ගේ ලොකුම දවසක්. ඉතින් ඒක අපි සෞතු කරන්න බෑ. ඉතින් එහෙම යනකොට අපි බලන්න ඕනේ අපේ යම්කිසි ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. මේ යනකොට අපි හොඳට ඇඳ පැළඳගෙන ගිහිල්ලා වෙලා ඒ තමුන් කරන රස්සාව බොහොම ගෞරවාන්විතව කරන්න. සහ දැන් ගොඩක් කොහොම ගියාම තියෙන ප්‍රශ්නේ දැන් හැමෝම බොනවනේ දිලි. බහුතරයක් බොන හැමෝම බහුතරයක් බොන අපිත් බොනවා. බොන එකට පෙරේත වෙන්න එපා. ඩ්‍රින්ක් එකක් දැම්ම රකමන්නේ ඕගොල්ලන්ට ඔෆර් කරනවා කස්ටමර් ඕගොල්ලන්ට ඔෆර් කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඕපන් බාර් එකක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රින්ක් එකක් දාන්න. නමුත් තමුන්ගේ ලිමිට් එක දැනගන්න. මොකද ඕගොල්ලෝ ගිහිල්ලා ආයි ස්ටේජ් එක උඩ හැසිරෙන විදිහෙන් තමයි ඊළඟට ඕගොල්ලන්ව සහ මුළු ඉන්ඩස්ට්‍රි එකම මනින්නේ මිනිස්සු. ඕගොල්ලෝ එතන ගිහිල්ලා පිස්සෝ වගේ බිහිගෙන ඉවරලා මේ වැටෙන්න බීලා මයික් පෙරලාගෙන වැටිලා නිකන් එපාම කරපු විදිහට හැසිරුණොත් එහෙම කුණුවරව ගියාගෙන හැසිරුණොත් එහෙම එතකොට මුළු ඉන්ඩස්ට්‍රි එකම එතනින් ඉවරයි. ඒක ලොකු බ්ලැක් මාර්ක් එකක්. ඕගොල්ලන්ට විතරක් නෙමෙයි ඕගොල්ලොත් එක්කම ඉන්න අනිත් බෑන්ඩ්ස් වලටත් ඒකම තමයි වෙන්නේ. මොකද මේ හැමෝටම ඒක වදිනවා. ඉතින් තමුන්ට තියෙන ප්‍රිවිලේජ් එක ඒක අවභාවිතා කරන්න එපා. ඒ බීමට වගේම කෑමටත් ඒකම තමයි. තමුන් බෙදා ගන්න ප්ලේට් එක සමහරලාට බෙදා ගන්නවා කන්න බැරි තරම් මම දැකලා තියෙනවා මේවා බෙදාගෙන යනවා. බෙදාගෙන ඉල්ල එකකින් භාගයක්වත් කන්නේ නැහැ. ආයි ඒකේ තියෙන පොඩි මොන හරි තව කෑමකට පෙරේත වෙලා තව ප්ලේට් එකක් බෙදාගෙන එනවා. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන්න දැන් මේ වගේ අවස්ථාවක ප්ලේට් එකක ගාන අඩුම රුපියල් 3000ක් 4000ක් වෙනවා. ඔයා ප්ලේට් දෙකක් බෙදාගෙන આવොත් එහෙම එතන රුපියල් 6000ක් 3000 ප්ලේට් දාන්න. ඒතකොට ඒක කොස්ට් වෙන්නේ ඔයාගේ ක්ලයන්ට් ඔයාගේ සේවාදායකයාට. ඒක පව් ඇත්තට එහෙම කරන එක. මොකද ඒ කට්ටිය වෙඩින් එකට ගෙනවා වගේ මේගොල්ලෝ වෙනම ගානක් වැය කරනවානේ ඒක කෑම වලට. මොකද මේ කෑම වලට තමයි වෙඩින් එකක ලොකුම වියදම යන්නේ. ඉතින් මේ අවම ලක්ෂ 6ක් 7ක්වත් යනවා කෑම වලට විතරක් වියදම.
ඉතින් එතකොට ඕගොල්ලෝ කල්පනා කරන්න ඕනේ මේ මිනිස්සයාගේ ලොකුම දවසේ අපිට පුළුවන් උපරිම සේවාවක් දීලා ඉවරලා අපි සාධාරණ විදිහට පොඩ්ඩක් වැදගත් විදිහට මේක කරලා එන්න ඕනේ කියලා. ඉතින් ඒකට අර ඩිසිප්ලින් වැදගත් වෙනවා. ඉතින් ඒකට පොඩ්ඩක් රූල්ස් දාලා තියාගන්න ඕනේ. ඊට අමතරව වෙලාවට යන්න ඕනේ. තැනකට යනකොට. ඒ වෙලාව කියන එක ඔයගොල්ලෝ හැමතිස්සෙම මතක තියාගන්න. මේක සර්විස් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනකොට වෙලාව කියන්නේ ඔයාගේ වෙලාව විතරක් නෙමෙයි. ඔයා වැඩ කරන්නේ අනිත් මිනිස්සුන්ගේ වෙලාවත් එක්ක. එතකොට ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් දාගන්නකොට හිතන්න ඔයගොල්ලෝ බෑන්ඩ් එකේ 5 දෙනෙක් ඉන්නවා. හවස 3ට ප්‍රැක්ටිස් එක තියෙනවා. කට්ටියට 2:00ට එන්න කිව්වහම එක ප්ලේයර් කෙනෙක් 5 වෙනකම්ම නැහැ. හිතන්නකෝ එතකොට එයා 5 වෙනකම්ම නැහැ කියන්නේ 3:00 ඉඳන් 5 කියන්නේ පැය එකමාරක වෙනසක්. ඒ පැය එකමාර ඔයා වැඩි කරන්න ඕනේ 4කින්. තව 4 දිනක් වෙලාව ඒක ඇත්ත. එතකොට ඒක ලොකු කොස්ට් එකක් ඕගොල්ලන්ට. ඒ 4 දිනාටම තව වැදගත් දේවල් කරන්න තිබ්බ පැය එකමාරක් තමයි ඒගොල්ලෝ කැප කරලා එන්නේ. ඉතින් මතක තියාගන්න හැමතිස්සම තමුන් වෙලාවට වැඩ කරන්න. වෙලාවට කලින් පොඩ්ඩක් වැඩ කරාට කමක් නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වෙලාවට වඩා පරක්කු වෙන්න එපා. පරක්කු වෙනවා නම් ඒක ජෙනුයින් පරක්කු වෙන්න පුළුවන්. මනුස්සයෙක්ට අවස්ථාවක් දෙයක් එහෙම වෙන්න පුළුවන්. නමුත් හැමදාම පරක්කු වෙන මිනිහෙක් ඉන්නවා. ඒක තමයි මේ ටයිම් ටේබල් එකක් මේව කරගත්තම මේ දවස් මේ දාල් ප්‍රැක්ටිස් තියෙන එක මේ ටයිම් එක. ඉතින් ඒක ඕගොල්ලෝ සෝට් අවුට් කරගන්න ඕනේ. කවුරු හරි ඕගොල්ලන්ගේ ඉන්නවා නම් එක ප්ලේයර් කෙනෙක් හැමතිස්සම පංචුවල් නැත්තම් වෙලාවට වැඩ කරන්නේ නැත්තම් ඒ කෙනා එක්ක කතා කරලා ඒ කෙනාට මොකද තියෙන ප්‍රශ්නේ එහෙම පරක් වෙන්නේ කියලා ඒකට සොලියුෂන් එකක් ගන්න. සමහරවිට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද දැන් එයාට ටවුන් එකට ඇවිල්ලා ස්ටුඩියෝ එකට එන්න බස් එකට එන්න සමහරවිට පැයකමාරක විතර ගමනක් තියෙන්න පුළුවන් ගෙදර ඉඳන්. එතකොට ඒකටත් එයා බස් එකක් එනකන් එන වෙලාවක් සමහරවිට බලන් ඉන්න වෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයගොල්ලෝ බලන්න ඕනේ මෙයාව ටැක්සි එක අර ස්ථානයට ගෙන්න ගන්න පුළුවන්ද කොහොමද ඒක මොනවද කරන්න ඕනේ බෑන්ඩ් එකේ සල්ලි තියනවද ඒකට ඇලොකේට් කරන්න කියලා. ඒ වගේ පොඩි මැනේජ්මන්ට් ටැක්ටික්ස් තියෙන පාවිච්චි කරන්න මිනිස්සුන්ව ඔයගොල්ලෝගේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට ගෙන්න ගන්න. ඉතින් ඒක කල්පනා කරලා බලන්න. ඉතින් rules and regulations discipline කියන්නේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක්. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. පස්වෙනි එක තමයි terms and condition. terms and condition කියන්නේ මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ rules and regulation ඒක බෑන්ඩ් එක ඇතුලේ බෑන්ඩ් එකේ members-ලා players-ලා තමන්ගේ staff එකට අදාළ වෙන දේවල්. terms and conditions කියන්නේ ඕගොල්ලන්ගේ customers-ලාට clients-ලාට සහ ඕගොල්ලන්ගේ අනිත් channel partners-ලාත් එක්ක ඕගොල්ලන්ගේ තියෙන ගිවිසුම්. හරි. ඒතකොට terms and condition වල අනිවාර්යෙන් package එකක් හදනකොට හරි rate එකක් දෙනකොට හරි ඔයගොල්ලෝ terms and conditions ටිකක් දෙන්න ඕනේ customer කෙනෙක්ට සහ ඕගොල්ලන්ගේ අනිත් channel partners ලාට. ඒ කියන්නේ sounds කට්ටියට, lighting කට්ටියට, ඒ වේලාසන මේ විදිහට දෙන එක ලේසියි. ඔව්. ඒ කියන්නේ agreement එකක් ගහලා තියාගන්න ඕන sounds අයයි lighting අයයි ඔයගොල්ලෝ නිතරම ගන්න කට්ටිය නම් එයාත් එක්ක agreement එකක් ගහලා තියාගන්න. හරි. ඒගොල්ලන්ගෙන් ගන්න මේ අවුරුද්ද ඔයගොල්ලන්ගේ rate එක කීයද? මොනවාද ඔයගොල්ලෝ තියෙන packages? හරි. එහෙනම් මේ රේට් එක තමයි මට ඕනේ. මේ අවුරුද්දට හරි. ඔයගොල්ලෝ මේ රේට් එකකට දෙන්නේ හරි. එහෙනම් මේ අවුරුද්දට මේ රේට් එක තමයි මෙතනින් වෙනස් වෙන්න බෑ. ට්‍රාන්ස්පෝර්ට් වලට ඔයගොල්ලන්ට මේ අදාළ ප්‍රදේශ වලට මෙච්චරක් ගෙවනවා. හරි. ඒතකොට ඇග්‍රී නම් ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගෙවනවා. ලයිට් කට්ටියත් එක්කත් එහෙමයි. DJ කෙනෙක් ඔයගොල්ලෝ යූස් කරනවා නම් එයාත් එක්කත් එහෙමයි. ඒ වගේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් යූස් කරනවා නම් එයාගේ terms and conditions ගෙන්න ගන්න. එයාත් එක්කත් ඇග්‍රී වෙන්න. ඇග්‍රීමන්ට්ස් ගහලා තියාගන්න මේ හැමෝ එක්කම. මේ channel partners ලාත් එක්ක. ඒ දෙක ඔයගොල්ලෝ කරන එක lawyers-ලා ඉස්සරහද කරන්නේ නැත්නම් ඔයගොල්ලොම ඇග්‍රීමන්ට්ස් හදා ගන්නවද? ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න කොහොමද හැම පැත්තම සේෆ් වෙන්න ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් පාඩුවක් වෙන්න නැති වෙන සාධාරණ වෙන්න මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනහම යම්පතන් ගහන්න නැති වෙන්න. ඒ දේවල් සයින් කරලා තියාගන්න. ඊට පස්සේ ඕනම දෙයක් කරන්න ඕනේ. ඕගොල්ලෝ අපිට කියන්න අමතකුණ තමයි දැන් මේක කම්පැනියක් විදිහට රෙජිස්ටර් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ මෙම්බර්ස්ලාටත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් කොන්ට්‍රැක්ට් එකක් දෙන්න ඕනේ. මෙච්චරක් ගෙවනවා ඔයාට. මේ තමයි ඔයාගේ කොන්ට්‍රැක්ට් එක. ඔයා මේකේ ෆුල් ටයිම් මෙම්බර් කෙනෙක් විදිහට අපි ඔයාව අරන් තියෙන්නේ. ඒකට එයාට කියන්නේ මේ මම ප්‍රැක්ටිස් කරන මේවා කට් කරන්න නැතුව. ඔව්. ඉතින් එයාට බිස්නස් කාඩ් එකක් දීලා ඉවරලා එයාගේ මොනවාද පොසිෂන් එක දාලා මේ බෑන්ඩ් එකේ ගිටාරිස්ට්ද වෝකලිස්ට්ද මොකක්ද කියලා දාලා ඉල්ල මැනේජර්ද මොනවද කියලා දාලා බිස්නස් කාඩ් එකක් දීලා ඇග්‍රීමන්ට් එකක් ගහලා ඔයාලා මෙච්චරක් අපි ගෙවනවා මෙච්චර දේවල් ඔයාලට හම්බ වෙනවා. මේ දේවල්
ප්‍රැක්ටිස් ටයිම්ස් වැඩකට ඉවෙන්ට් එකකට යනවා නම් මෝර්නින් ඉවෙන්ට් එකක් නම් ඔයා කීයටද ඉන්න ඕනේ ඊවිනිං ඉවෙන්ට් එකක් නම් කීයටද ඉන්න ඕනේ මේ තියෙන්න ඕනේ ටයිම් ෆ්‍රේම්ස් තියෙන්න ඕනේ ඒවා මෙන්ෂන් කරලා දෙන්න ඕනේ ඔයා හැසිරෙන්න ඕනේ කොහොමද ඒ දේවල් මෙන්ෂන් කරලා දෙන්න ඕනේ එතකොට තමයි ඒක පොඩ්ඩක් අර වැදගත් විදියට බැරෑරුම් ලෙස අරගෙන මේක රැකියාවක් හැටියට හැමෝම පිළිගන්නේ ඔයාගේ මෙම්බර්ස්ලත් ස්ටාෆ් එකත් මේක රැකියාවක් විදියට පිළිගන්නේ එහෙම මේක මෙම කම්ප්ලිකේට් කරගන්න කියනවා නෙමෙයි. නමුත් ඒකට වැදගත්කමක් දෙන්න ඕනේ නේ. රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. ඒකට ප්‍රශ්න ඇති වෙනවා ටිකක් වැඩේ ප්‍රොෆෙෂනල් විදියට වෙනවා. වැඩේ ප්‍රොෆෙෂනල් විදියට වෙනවා. ඉතින් ඒත් එක්කම දැන් terms and conditions ගැන කතා කරනකොට terms and conditions ගැන කතා කරනකොට දැන් අපි කතා කරේ channel partnersත් එක්ක agreements ගන්න කියලා. ඒ වගේම clients ලටත් හැමතිස්සෙම ඔයගොල්ලන්ගේ terms and conditions sheet එකක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට agree වෙන්න හරි sign කරන්න හරි කියලා rate එකක් යවනකොට. එතකොට ඒ terms and conditions වල තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ rate එක මෙච්චරයි. ඔයගොල්ලන්ට deposit එක කොච්චරක් pay කරන්න ඕනේද? ඒ දිනේ book කරලා මෙයා කරගන්න. book කරනවා නම් කාදර කලින් pay කරන්න ඕනද? ඒ කියන්නේ event එකට කොච්චර දවසකට කලින්ද final payment එක අවශ්‍ය නැත්නම් event date එකේම දෝනේ ඔයගොල්ලන්ගේ account numbers check pay කරනවා නම් current account details ඊට පස්සේ emergency එකදී ඔයගොල්ලන් කාවද contact කරන්නේ සහ additionally ඔයගොල්ලෝ වෙනම sounds additionally book කරනවා නම් ඔයගොල්ලන්ගේ මොනවා හරි වෙන services ගන්නවා නම් ඒවට කොච්චරක් ගාණක් යනවද ඊට අමතරව දැන් indoor event එකකදී sounds වලට කොච්චරක් ගානද outdoor event එකකට additional sounds use කරනකොට කොච්චරක් ගානක් යනවද එතකොට additional කියන්නේ outdoor event එකක් කරනවා නම් ඔයගොල්ලන්ට මාකි එකක් ඕනේ මාකි එකේ size එක stage එකේ අවශ්‍ය stage එකේ size එක පවා දෙන්න ඕනේ ඒ හැමදේම ගාන වෙනස් වෙනවා හැමදේම කියන්නේ කියන්න ඕනේ අපිට අවශ්‍ය වෙන්නේ 8-10 ස්ටේජ් නැත්නම් 10-12 ස්ටේජ් එකක් අවශ්‍ය වෙන්නේ ඉතින් මොකක්ද ඕන රික්වයර්මන්ට් එක කියලා ඒගොල්ලන්ට කියලා තියන්න ඕනේ. ඕගොල්ලන්ගේ ලයිට් එකේ ට්‍රස් බාර් ගහනවා නම් ට්‍රස් බාර් එකේ දිගවල් වෙලා ස්ටේජ් එකේ ප්‍රමාණය බලලා ස්ටේජ් එකේ ඉඳන් පිටියට පිටිපස්සට තියෙන ප්‍රමාණය ඒ හැම දෙයක්ම බලලා ඉවරලා කියන්න ඕනේ අපේ රික්වයර්මන්ට් එක මේක අපේ සෙටින් එක කරගන්න. මේ සෙටින් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඕගොල්ලෝ මොනවාද මේ යන හොටෙල් එකේ කරන්ට් ෆ්ලක්චුවේෂන්ස් තියෙන්න බෑ. කරන්ට් චේන්ජ් කරනවා නම් පවර් ලයින් එක මේන් එකේ ඉඳන් ජෙනරේටර් එක චේන්ජ් කරනවා නම් ඒවා ඉන්ෆෝම් කරන්න කියලා මැනේජ්මන්ට් එකට කියලා තියන්න ඕනේ. හදිස්සිය හරි ඉක්විප්මන්ට් ඩැමේජ් එකක් වුණොත් එහෙම ඕගොල්ලෝ වගකීම බාර ගන්න නැහැ. හොටෙල් එක හරි කස්ටමර් ඒ කියන්නේ ක්ලයන්ට් හරි වගකීම් බාරගෙන ඩැමේජ් එක පේ කරන්න ඕනේ කියන එක ඇග්‍රී වෙන්න ඕනේ. ඒවා ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද එහෙම තිබ්බේ නැත්තම් අන්තිමට මොකක් හරි ගැටලුවක් ආවම ඕගොල්ලන්ට ඒ ඩැමේජස් කවර් කරගන්න බැරි වෙනවා. අමාරු වැඩක් වෙනවා ඊට පස්සේ. අමාරු වැඩක් වෙනවා. ඉතින් channel partners තරහ වෙනවා. ඕගොල්ලෝ members-ලා upset වෙනවා. වැඩි ඕනේ ඕගොල්ලෝ ප්ලේ කරන සින්දු ගාන පවා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙච්චර සින්දු ප්‍රමාණයක් මෙච්චර ඕගොල්ලෝ ටයිම් ෆ්‍රේම් එකක් නම් ප්ලේ කරනවා. මෙච්චර පැය ගානකදී මෙච්චර සෙෂන්ස් ගානක් ගන්නවා. ඇඩිෂනලි ඕගොල්ලන්ට මෙච්චර රික්වෙස්ට් ප්‍රමාණයක් අපිට දෙන්න පුළුවන්. වෙන ගෙස්ට් සිංගර්ස්ලා ඉන්නවා නම් අපිට කලින් ඉන්ෆෝම් කරලා තියන්න ඕනේ. අපිත් එක්ක රිහර්සල්ස් ඇවිල්ලා ඉන්න ඕනේ. අපි එයාත් එක්ක ප්ලේ කරන්න ඕකේ නම් අපි ඕකේ කියලා ඇග්‍රී වුණොත් විතරයි අපි ප්ලේ කරන්නේ. එයා සින්දු කියන්න පුළුවන් කෙනෙක් විතරයි අපි ප්ලේ කරන්නේ. නැත්නම් සින්දු කියන්න බැරි කෙනෙක් නම් අපි එයාට බැක් කරන්නේ නැහැ. මොකද එහෙම බැක් කරලා ඉවරලා එයා කතර කියලා ඉවරලා අන්තිමට නරක නාම එන්නේ අපිට. ඒ හැමදේම මෙන්ෂන් කරලා තියෙන්න ඕනේ. terms and conditions වලදී. ඉතින් ඇඩිෂනල් ප්ලේයර් කෙනෙක් ගන්නවා නම් මෙච්චර ගාණක් යනවා. මේ terms and conditions කියන දේවල් වලින් තමයි ඕගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් වෙන්නේ. ඒ කියන්නේ මේක මේ ලොකු ලයින් දාන්න කියනවා නෙමෙයි. ඒ කියන්නේ හැම සේවා සපයන්නෙක්ම හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ම terms and conditions දෙනවා. තමුන්ගේ ක්ලයන්ට්. ඉතින් ඒක ඒ විදිහට දුන්නේ නැත්තම් ඔයාගේ ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් වෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ ඔළුවට අත හොදන්න වෙනවා. වේලාසම කරොත් තමයි ප්‍රශ්න අඩු වෙන්නේ. ප්‍රශ්න ගොඩයි. නැත්තම් ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ මම හිතනවා මේක වැදගත් වෙන්න ඇති කියලා ගොඩක් අයට මේ විදිහට කරලා නැත්තම් ඕගොල්ලෝ පොඩක් කල්පනා කරලා බලන්න මේ විදිහට කරන්න උත්සාහ කරන්න. මොකද මෙහෙම කරාම බොහොම පිළිවෙලයි වෙන්නේ. ඉතින් ප්‍රශ්න අඩුයි. ඉතින් අපි හිතනවා මේක වැදගත් වෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ගේ මොනවා හරි සජෙෂන්ස් තියෙනවා නම් අපිට කියන්න. අපිට මික්ස් කමෙන්ට් එකක් දාන්න අපි ඒකට
ඒ සම්බන්ධ අපිට උදව් කරන්න. ඒ කියන්නේ අපිට ඉන්ෆර්මේෂන් ටික කියන්නේ අපිට හදිසි මිස් වුණ දෙයක් තියෙනවා නම් අපි කතා කරේ මොකක් හරි අඩුවක් තියෙනවා නම් කියපු දේවල් මෙන්ෂන් කරන්න සජෙස්ට් කරන්න මේ දේ ඔයගොල්ලෝ කතා කරේ නැහැ කියලා. ඒතකොට අපි ඒ දේ ගැන කතා කරන්නම් සහ අලුතෙන් මොනවා හරි ටොපික් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ කැමති කතා කරන්න ඕනේ. අපිට සජෙස්ට් කරන්න අපි ඒක ගැන කතා කරන්නම් ගැටලුවක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ගත්තා නම් thumbs up එකක් දාන්න. ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න. subscribe පාරකුත් දාන්න. subscribe පාරකුත් දාන්න. දැන් අපි ඉස්සරහට තව වීඩියෝස් ටිකක් එන්නේ ඉන්නවා අපි හොඳ කතා ටිකක් අපි දානවා අපේ කතා ටිකක්. අපේ කතා ටිකක් දානවා. ඉතින් බලන් ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න මොකද ඒකෙන් තමයි නොටිෆයි වෙන්නේ අපි අලුත් වීඩියෝ එකක් දැම්මා කියලා. අපේ page එකට link එක දාලා දෙන එක like එකක් දාන්න. Facebook page එකේ link එක තියෙනවා. like එකක් දාන්න. ඉතින් අපේ blog එක තියෙනවා. blog එකටත් ගිහලා බලන්න පුළුවන්. මේක ගැන පොඩි articles තියෙනවා. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය